नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හිඳුනි අපේ පසුගිය වාරයේ පසුගිය දිනෙහි අකුසල් සිත් සියල්ලම පිළිබඳ සම්පින්දනයක් දීම් වශයෙන් සිදු කළ කතාවකුයි කළේ. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියන මේ සිත් 12 පිළිබඳ. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයෙහි විස්තර කොට තිබෙන්නේ දක්වා තිබෙන්නේ අහේතුක සිද්ධාතක. ඒ සිත් පිළිබඳව දත යුතු විශේෂ කාරණය නම් ඒවාට අහේතුකේ කියන්නේ මක්නිසාද? සිත් කොටස් දෙකකට බෙදෙනවා ඒ හේතුන්ගේ වශයෙන් සහේතුක සිත් අහේතුක සිත්. ඒ අදහස් කරන්නේ හේතු නාමයෙන් වදාරා තිබෙන ලෝභ දෝෂ මෝහ කියන කුසල් සිත් අකුසල් හේතු අලෝභ අදෝෂ අමෝහ යනුවෙන් දැක්වෙන කුසල හේතු එමෙන්න සමහර විටක අව්‍යාකෘත හේතු වන ඒ හේතු තුනක් කියන මේ හේතු සය අතුරෙන් යම් කිසිවක් යම් සිතක ලැබෙනවා නම් අන්න ඒ සිත දක්වා තිබෙන්නේ සහේතුක සිතක් කියලා. හේතු නාමයෙන් වදාළ චෛතසික 6ක් තිබෙනවා. ඒ 6 අතුරෙන් කවරක් හෝ සමග යෙදෙන සිත් වේ නම් ඒවාට කියනවා සහේතුක සිත් කියලා. යම් සිතක ඒ හේතු සය අතුරෙන් කිසිවක් යෙදෙන්නේ නැත්නම් ඒ සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. එහෙම නැතුව හේතුවක් නැතුව උපදිනා සිත් කියලා කාරණයක් නැතුව හේතු කියන එකේ තියෙනවා කාරණේ කියන අර්ථය. එහෙම ඇතිවීමට වමනා කරන යම් කාරණයක් ප්‍රත්‍යක් නැතිව උපදනා සිත්තේ කියලා තේරුම් ගැනීමට නෙවෙයි අහේතුක සිත් කියන්නේ. හේතු නාමයෙන් වදාළ හේතු සය අතුරෙන් කිසිවක් නොයෙදෙන සිත් අහේතුක සිත්. දැන් මීට කලින් අප ඉගෙන ගත්තා. ඒ අකුසල් සිත් 12ම සහේතුක සිත්. ගොඩටයි අතුලක් වුණා. ඒ අකුසල් සිත් 12හි 8ක් ලෝභ මූල සිත්. ඒ ලෝභ මූල සිත් වල හේතු නාමයෙන් වදාරා තිබෙන ලෝභයයි මෝහයයි කියන හේතු දෙක යෙදෙනවා.
ඊළඟට ඉගෙනගත්ත ද්වේෂ මූල සිත් දෙක ද්වේෂ මෝහ නැමැති හේතු දෙක සමග යෙදෙනවා. අන්තිමට ඉගෙනගත් මෝහ මූල සිත් දෙක මෝහ නැමැති හේතුව සමග යෙදෙනවා. ඒ නිසා ලෝභ මෝහ නැමැති හේතු දෙක සමග යෙදෙන ලෝභ මූල සිත් සහේතුක වෙන ද්වේෂ මෝහ නැමැති හේතු දෙක සමග යෙදෙන ද්වේෂ මූල සිත් සහේතුක සිත් වෙනවා. මෝහය නැමැති හේතුව සමග යෙදෙන මෝහ මූල සිත් දෙක සහේතුක සිත් වෙනවා. ඒකට අප මුලින්ම ඉගෙනගත්ත සිත් 12 ඇතුළත් වන්නේ සහේතුක සිත් කියන කොටක. ඒවායෙහි හේතු නාමයෙන් වදාළ ධර්ම තුනක් අතුරෙන් ඒ දෙකක් සමග යෙදෙන සිත් 10ක් තිබෙනවා. ලෝභ මෝහ කියන දෙක සමග 8කුත්, ද්වේෂ මෝහ කියන හේතු දෙක සමග 2කුත් කියලා එහෙම 10ක් තිබෙනවා. අන්තිමට දැක්වෙන සිත් දෙකෙහි යෙදෙන්නේ මෝහ නැමැති හේතුව පමණයි හේතු නතු. ඒකට මේ සහේතුක සිත් සමූහයෙන් 12කුයි සහේතුක සිත් සියල්ලම එකතු කළොත් තිබෙනවා 71ක්. ඒ 71කින් 12ක් පමණයි අප දැන් ඉගෙනගෙන තිබෙන්නේ. ඉතිරි සහේතුක සිත් පිළිබඳව අප ඉගෙන ගන්නේ මේ අහේතුක සිත් පිළිබඳව දැනගත්තාට පස්සේ. අහේතුකයි කියලා මේවාට නම් දී තිබෙන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල හේතුන් හෝ අලෝභ අදෝස අමෝහ යනුවෙන් දැක්වෙන කුසල හේතු ඇතම් විටක අව්‍යාකෘත හේතු කියන මේ හේතු තුන සමග හෝ නොයෙදෙන සිත්යේ කියන තේරුම අහේතුක සිත්. ඒවා තිබෙනවා 18. අහේතුක සිත් 18. එයිනුත් මුලින්ම කියන්නේ අකුසල විපාක සිත් 7ක් ගැන. ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8ක් ගැන. අන්තිමට අහේතුක ක්‍රියා සිත් 3ක් ගැන. එහෙමයි ඒ 18 වෙන්කොට අප ඉගෙන ගන්න. අකුසල විපාක සිත් 7ක් තිබෙනවා. ඒ 7 ඇතුළත් වන්නේ අහේතුක සිත් 18ට වත් ඒවා නම් කරන විට අප කියන්නේ නෑ ඒවාට අහේතුක අකුසල විපාකී කියලා. ඒවාට එහෙම කියන්නේ නෑ. ඇතුළත් වන්නේ අහේතුක සිත් 18ටයි මේ අකුසල විපාක සිත් 7 ඇතුළත් වන්නේ. ඒ වුණා ඒ අකුසල විපාක නම් කරන විට අප ඒවාට කියන්නේ නෑ අහේතුක අකුසල විපාකී කියලා. එයට හේතුව සහේතුක අකුසල විපාකේ කියලා කොටසක් නැති බැවින්. සහේතුක අකුසල විපාකේ කියා කොටසක් නැති බැවින් අපි ඒවාට අහේතුක අකුසල විපාකේ කියලා කියන්නේ නැහැ. යම් කිසි භේදයක් තිබෙනවා නම් තමයි ඒ භේදය දැක්විය යුත්තේ. එහෙම භේදයක් නැහැ. අකුසල විපාක සිත් වෙතොත් ඒවා කිසිදු හේතුවක් සමග නොයෙදෙන සිත්ම මිස හේතුන් සමග යෙදෙන සිත් වන්නේ නැහැ. එබැවින් ඒ අහේතුක සිත් 18ට ඇතුළත් වන අකුසල විපාක සිත් 7 නම් කරන විට අකුසල විපාක කියාමයි නම් කරන්නේ. අහේතුක අකුසල විපාකේ කියන්නේ නැහැ. ඊළඟට අප දැනගත යුත්තේ ඒ අකුසල විපාක සිත් 7ක් වන්නේ අර අකුසල් සිත් 12 විපාක වශයෙන්. අකුසල් සිත් නම් 12ක් තිබෙනවා. ඒ 12ටම ඇතිවන විපාක නම් සිත් වශයෙන් 7යි. සිත් වශයෙන් 7යි. අකුසල විපාක සිත් 7.
ඒවා නම් කර තිබෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ධාන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්තීරණ සිත කියලා ඒ හත නම් කර තිබෙනවා. දැන් මේ පින්නතුන් දන්නවා විපාකේ කියන්නේ මොනවද කියලා. යම් විපාකයක් වන්නට නම් ඊට කලින් කෙරුණු කර්මයක් පිළිෙන්නට ඕන. කර්මයකයි විපාක ඇතිවන්නේ. කම්මා විපාකා වත්තන්ති. කර්මේනුයි විපාක උපදින. ඒතර කර්මයක් තිබෙන්නට ඕන. දැන් අකුසල් විපාක සිත් 7ක් වන්නේ අකුසල් සිත් වශයෙන් ලැබෙන ඒ 12යි ඇති කර්ම නිසා. ඒ 12න් සිදුවන කර්ම නිසා. ඒ 12ේම තිබෙනවා චේතනා. ඒ චේතනා තමයි කර්ම නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒකට කර්මෙහි විපාක වන්නට නම් විපාක වන්නේ ඒ කර්මයේ වූ යේ සිතක් හා ඒ සමයේදෙන චෛතසිකක් චේතනා ප්‍රධාන කොට ඇති චෛතසිකක් කියන මේ ධර්ම සමුදායකිනුයි කර්ම සිදුවන්නේ. ඒ නිසා එහි විපාක වශයෙන් ලැබෙන්නේද සිත්. ඒක මතක තබා ගන්න. සිත්ම තමයි එහි විපාක වශයෙන් ලැබෙන්නේ. ඉතින් කර්මය නිසා ලැබෙන විපාක කොටස් දෙකක් තිබෙනවා ප්‍රධාන වශයෙන්. එක මුලින්ම දක්වන විපාකය තමයි ප්‍රතිසන්ධි විපාකය කියන්නේ. ඊළඟට දැක්වෙන විපාකය ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක කියා කර්මයේ විපාක කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිසන්ධි විපාකය කියන්නේ යම් කර්මයක් හේතු කොටගෙන යම් භවයක උත්පත්තිය ප්‍රතිසන්ධිය ලබා දෙද අන්නේ ප්‍රතිසන්ධිය ලබා දෙවන විපාකය නැත්නම් ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන විපාකය තමයි ප්‍රතිසන්ධි විපාකය. දැන් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් දේවදත්ත ස්ථවරයන් වහන්සේ ආනන්තර්ය කර්ම කීපයක් සිදු කළා. එයින් උන්වහන්සේට විපාක දුන්නේ සංඝ භේද කර්මයක්. ඒ සංඝ භේද කර්මය නිසා ලැබුණු ඒ ආනන්තරික කර්මයක් එහි නෙයින් ලැබෙන විපාකයේ ආනන්තරිකව. ඒ කියන්නේ මේ භවයෙන් අනතුරුවම ඊළඟ භවයේදී ලැබෙනවා. ඊළඟ භවයේදී ඒ දේවදත්ත ස්ථවරයන් වහන්සේට ඒ ලැබුණු විපාකය ප්‍රතිසන්ධි විපාකය කොහිද ලැබුණේ? අවීචි මහා නිරේ. ඒ අවීචි මහා නිරෙහි උත්පත්තිය නැත්නම් ප්‍රතිසන්ධිය වශයෙන් පහළ වුණු සිතක් තිබෙනවා. ඒ සිත තමයි ප්‍රතිසන්ධි විපාකේ වන්නේ. දැන් අප මේ දැන් ඉගෙන ගන්නට යන අකුසල් විපාක සිත් 7 අන්තිමට කියවෙන සිත තමයි උපේක්ෂා සහගත සම්තීරණ සිතේ. ඒ උපේක්ෂා සහගත සම්තීරණ සිත තමයි අකුසලයේ ප්‍රතිසන්ධි විපාකේ වන්නේ. කෙනෙකු සතෙකු මැරුවා, සොරකම් කළා, කාම මිත්‍යාචාර, බොරු කීම, හේලාම් කීම, පරස වචන කීම, හිස් වචන කතා කිරීම, අභිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල කර්මපත සිදු කළා. ඒ සිදු කරන සිත් වෙන වෙනත් සිත් වන්නේ. අර අකුසල් සිත් 12 අතුරෙන් වෙන වෙනත් සිත් වලිනුයි ඒ කර්ම සිදු කරන්නේ.
ඒ කර්ම අතුරෙන් යම්කිසි කර්මයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියොත් එයින් ලැබෙන ඒ කර්මයෙන් උපදවන ප්‍රතිසන්ධි විපාකය සතර අපායෙහි ලැබෙනවා. ඒ සතර අපායෙහි ප්‍රතිසන්ධි ගැනීම වශයෙන් ඒ සතර අපාය අතුරෙන් යම්කිසි තැනක ප්‍රතිසන්ධි ගැනීම වශයෙන් පහළවන සිත ඒ කාහට කවර කර්මයක් කළ කෙනෙකුට වුවත් උපේක්ෂා සහගත සම්තිරණ සිත. එය තමයි අපාය ප්‍රතිසන්ධිය වන්නේ. අපාය ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන සිත් දෙන්නේ එකයි. ඒක තමයි උපේක්ෂා සහගත සම්තිරණ සිත. එතකොට බල්ලි ආදී වශයෙන් ලැබෙන ඒ තිරිසනෙක් වෙලා උපදිනවා නම් ඒ තිරිසන් සතාගේ ප්‍රතිසන්ධි සිත වන්නේ උපේක්ෂා සහගත සම්තිරණ සිත. නිරෙහි නිරිසතුගේ ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබෙන්නේද උපේක්ෂා සහගත සම්තිරණ සිත. මෙන්න මේ විදිහට සතර අපායෙහි කවර තැනක හෝ අකුසලයකගේ විපාක වශයෙන් ප්‍රතිසන්ධි ලැබේද ඒ ප්‍රතිසන්ධි වශයෙන් උපදනාසිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත බව මතක තබා ගන්න. වෙනත් සිතක් නැහැ. ඒකට සත්වයා වශයෙන් සත්වයාගේ ශාරීරික ප්‍රමාණය ආදී බොහෝ වෙනස්කම් තිබෙන්නට පුළුවන්. නමුත් සිත වශයෙන් ගත්තල් ඒ සිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. දැන් ප්‍රතිසන්ධි ඊළඟට අකුසලයෙන් ලබා දෙවන අනිත් විපාක මොනවාද? ඒවාට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක. පවත්නා කාලෙහිදී කියන්නේ ජීවිත කාලය තුල යම් කිසි කර්මයකින් ප්‍රතිසන්ධිය ලබා දුන්නේ අපායෙහි නම් ඒ අපායෙහි උපන් සත්වයා උපන් අවස්ථාවේ පටන් ප්‍රතිසන්ධිගත් අවස්ථාවේ පටන් ඒ භවයෙන් චුතවන අවස්ථාව දක්වා කාලය තමයි ප්‍රවෘත්ති කාලය යමින් දැක්වේ. අන්න ඒ කාලය තුල විපාක වශයෙන් ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක. දැන් අපි ගනිමු ඒ දේවදත්ත ස්ථවිර අවීච මහණෙහි ඉපද සිටිනවයි කියයි දැක්වේ. දැන් එහි ඉපද සිටින ඒ නිරිසතාට දක්නට ලැබෙන දේ තිබෙනවා. අසන්නට ලැබෙන, ආග්‍රහණය කරන්නට ලැබෙන, රස දැනගන්නට ලැබෙන, කයෙහි ස්පර්ශ, කයෙහි ගැටෙන දේ දැනගන්නට, විඳින්නට ලැබෙන. අන්න ඒ අවස්ථාවවලදී උපදනා වූ සිත් තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්නේ. මොනවද? දකින්නට ලැබෙනවයි කියනකොට දකින්නේ සිතකින්. දකින්නේ සිතකින්. ඒ දක්නා සිත අභිධර්මෙහි උගන්වා දෙන්නේ චක්ඛු විඥාන. ඇසෙහි ඇතිවන දැනීම. නැත්නම් ඇස නිසා ඇතිවන දැනීම. ඒ ඇතිවන දැනීම තමයි දැකීම කියන්නේ. ඒ දැකීම චක්ඛු විඥාන නාමයෙන් සඳහන් කරනවා. දැන් මෙතන අකුසල විපාක සිත් 7 අතුරෙන් මුලින්ම කීවේ එයයි. උපේක්ෂා සහගත චක්ඛු විඥාන. එතකොට දේවදත්ත ස්ථවිර නිර්සතෙක් වශයෙන් දැන් අපායෙහි සිටියේදී දක්නට ලැබෙන දේ ස්ථාරම්මන නෙවේ. අප්‍රිය අමනාප දේවල්මයි දක්නට ලැබෙන්නේ. තමාව පුරුස්සන්නට ගෙනෙන යම් කිසිවක්, තමාගේ කටෙහි වක් කරන්නට ගෙනෙන ලෝධිය වැනි යම් කිසිවක්, ඒ වගේම තමන්ට හිංසා පීඩා කිරීමට හේතු භූත වන යම් කිසිවකුයි දක්නට ලැබෙන්නේ. ඒ චක්කු විඥාන. ඒ චක්කු විඥාණයෙන් දක්නට ලැබෙන්නේ අමිහිරි නොමනාප අනිෂ්ට දේවල්ම නිසා. ඒ චක්කු විඥාණය අකුසල විපාක චක්කු විඥානය කියලා දැක්කේ. ඉතින් ඔය අතරතුරේදී යම් කිසි දවසක මුගලන් මහරහතන් වහන්සේ නිරේ අපායට ගොස්
ඒ නිරිසතුන් සමග කතා කළ අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒ වගේ එහෙම තැනැත්තෙකු යම්කිසි අවස්ථාවක ඒ දේවදත්ත ස්ථවිරයන්ට හෝ දක්නට ලැබුණොත් අන්න එතෙන්දී උපදින්නට පුළුවන් කුසල විපාක චක්කු විඥාන. කුසල විපාක චක්කු විඥානය එහෙම අවස්ථාවකදී උපදින්නට පුළුවන්. නමුත් එහෙම අවස්ථා ඉතාම දුර්ලභයි. දුර්ලභයි. දක්නට ලැබෙන්නේ අමිහිරි ඒ වගේ අනිෂ්ට දෙයක් අකුසල විපාක චක්කු විඥාන. අහන්නට ලැබෙන්නේ මොනවද? මරව්, කොටව්, කපව් ඔය ආදී වශයෙන් සිත් සතන් බොහෝම දූෂ්‍ය කරන්නට, බියවද්දන්නට ඉවහල් වන හේතු වන අනිෂ්ට ශබ්දයි අහන්නට ලැබෙන්නේ. ඒ අකුසල විපාක සෝත විඥානය කියන්නේ ඒක උපේක්ෂා සහගත සෝත විඥානයේ නාමයේ මේ අකුසල විපාක සිත් 7 එක සිතක් හැටියට දක්වනවා. ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ හොඳේ වගේ නෑ. බොහෝම අප්‍රිය, අමනාප, අනිෂ්ට ගන්ධයන් ආග්‍රහණය කරන්නට ලැබෙනවා. ඒ අකුසල විපාක ඝාන විඥානය. ඒකද දක්වන්නේ උපේක්ෂා සහගත ඝාන විඥානය. ඝාන කියන්නේ නැහැයට. ඒ නැහැෙහි ඇතිවන දැනීම නැත්නම් නැහැ නිසා ඇතිවන දැනීම තමයි ඝාන විඥාන. ඒකෙන් කරන්නේ ගඳ සුවඳ දැනීම. ඊළඟට රස වශයෙන් දැනගන්නට ලැබෙන්නේ දිවෙහි ගැටෙන රස වශයෙන් බොහොම රසමස වලින් යුතු ආහාර පාන දෙන්නේ නැහැ. බොහොම අනිෂ්ට රසයනුයි එහිදී රස වශයෙන් විඳින්නටද ලබන්නටද සිදුවන්නේ. ඒ ලැබෙන්නේ එතකොට ලැබෙන්නේ සිත මොකක්ද? අකුසල විපාක උපේක්ෂා සහගත ජීවහා විඥාන. කාය විඥානය කියන්නේ මේ කයෙහි ගැටෙන දේවල් නිසා ඇතිවන දැනීම. ඒ කයෙහි ගැටෙන දේ අරමුණ වශයෙන් කියන්නේ පොට්ටබ්බා රම්මණය. කයෙහි ගැටෙන විට අපට දැනෙන්නේ එක්කෝ පඨවි ධාතු. එහෙම නැත්නම් තේජෝ ධාතු. එහෙම නැත්නම් වායෝ ධාතු. කියන මේ තුනෙන් එකක් තමයි. ආපෝ ධාතුව ස්පර්ශය වන්නේ නැහැ. ඒක සුකුම රූපයක් කියලායි දැක්වෙන්නේ. ඉතින් නිරෙහි උපන් ඒ නිරිසතාට මොනවද ඇතිවන පොට්ටබ් කියනවනේ අර පංචවිධ බන්ධනයන්ගෙන් කියලා. පපුවෙන් ඇන්න උලක් තිබෙනවා, අත්වලට ඇන්න උල් තිබෙනවා, පාවලට ඇන්න උල් තිබෙනවා. ඒ විදිහට හැමතැනින්ම උල් ඇනලා පොළොවට තද කරලා තිබෙනවා. ඒ ඇනුණු උල් වැදුණු තැන් වල ඇතිවන කාය විඥානය. ඒක දුක්ඛ සහගත කාය විඥානය. දුක්ඛ සහගත කාය විඥානය. මෙන්න මේ විදිහට නිරේ අපාහීන නිරෙහි උපන් කෙනෙකුට නම් නිරන්තරයෙන්ම වාගේ ඒ තමන් කරන ලද අකුසල කර්මය නිසා එහි උපත ලබන්නේද ඒ අකුසල කර්මයේ ප්‍රතිසන්දි විපාක වශයෙන්. එහි ඉන්න තාක්කල් නිරන්තරයෙන්ම වාගේ විපාක වශයෙන් ලැබෙන්නේද අකුසල විපාක. හැබැයි අකුසල විපාක ගණන් වශයෙන් ගත් කල සීමිතයි. මේ 7න් එහා කිසිවක් නැහැ. අකුසල විපාක සිත් තිබෙන්නේ 7ක්. ඒ 7 පමණයි ලැබෙන්නේ. කා 7 වුණා. එතකොට ප්‍රධාන එක එහි ඒ භවයේ ලබා දීම් වශයෙන් පහළවන සිත. ඒක තමයි ප්‍රතිසන්ධි සිතේ කියන්නේ. ප්‍රතිසන්ධි විපාක. අපි මේ කතාවේදී දැනගත්තේ ඒ කෘත්‍යය ඒ වැඩේ සිදු කරන සිත නම් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීරණ සිතේ. ඊට පස්සේ ඒ ප්‍රතිසන්ධියගත් සත්වයා තමන්ගේ කර්ම ශක්තිය යම් තාක්කල් පවතී. කර්මය යම් දවසක මෙහි උපදවා වූ ඒ කර්මය යම් දවසක ගෙවියේ ඒ තාක්කල් එහි දුක් විඳින්න සිටිනවා. අන්න ඒ කාලය තුලදී ලැබෙනා වූ විපාකවලටයි ප්‍රවෘත්ති විපාකේ කියා සඳහන් කරනවා. ඒකට ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් උපදනා සිත ඒ ප්‍රතිසන්දි කෘත්‍යය
සිදු කරන්නේ එක චිත්තක්ෂණයක කාලය. චිත්තක්ෂණය කියන එක මේ පින්නතුන් අසා ඇති. උපාද තිති භංග කියන කුඩා ක්ෂණ තුනකින් පරිමිත කාලය තමයි චිත්තක්ෂණය. සිතක ඇතිවීම උපාද. ඒ සිතේ පැවැත්ම තිතිය. ඒ සිත නැතිවීම භංගය. එහෙම එක සිතක ආයු කාලය දක්වනවා. එතකොට මේ සිතේ ආයු කාලය වශයෙන් මේ කුඩාක්ෂණ තුනක් පෙන්නනවා. ඒ කුඩාක්ෂණ තුන එකක් එකකට වඩා අඩුත් නෑ වැඩි. උත්පාදය යම් පමණ කාලයක්ද එපමණ කාලයක්ම තමයි තිති කියන කාලයක්. එපමණම කාලයක් තමයි භංග කියන කාලය. එතකොට සමාන කාල තුනක්. ඒ තුන එකතුවයි එක චිත්තක්ෂණය කියන්නේ. ඒ කාලය තමයි එක සිතක් පවතින. ඉතින් එහෙම සිත් කෝටි ගණන් බොහොම සුළු කාලයක් තුලදී උපදින. සුළු කාලයක් තුලදී අසිපිය හෙළන කාලය ආදී වශයෙන් කාල ප්‍රමාණ දක්වනවා. ඒ කාලය තුලදී උපදනා වූ සිත් මෙපමණයි කියා ගණන් වශයෙන් දක්වන්නට බැරිය. මොකද ඒ තරම් වේගවත් ධර්මයක් සිතේ කියන්නේ. බුදුහාමුදුරුවෝ වදාරා තිබෙනවානේ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිසමුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේදං භික්කවේ චිත්තං යාවං චිදං භික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං. සිත ඇතිව වහාම වෙනස් වෙලා නැති වෙන. ඒ සිතේ ඇති වහා වෙනස් වෙන බවට නැත්නම් පෙරළෙන බවට. ඒ කියන්නේ ඇතිව නැති වෙන බවට. ඒ තරම් වේගවත් වූ ඒ සිතේ තිබෙන ස්වභාවයට උපමා වශයෙන් ගෙන දක්වන්නට දෙකුත් නැති නිසා උන්වහන්සේ වදාලා උපමාපින සුකරා. උපමාවක් දක්වන්නට බෑ. ඒ තරම් වේගවත් ධර්මයක් සිතේ. අන්න ඒ තරම් කුඩා කාලයක් තමයි උපාදක් මේ ප්‍රතිසන්දි ක්ෂණය කියන්නේ. එතකොට ප්‍රතිසන්දි කාලය මේ උපාදටිති භංග කරන කුඩා ක්ෂණ තුනකින් පරිමිත වූ සිතක කාලයක්. ඒ ප්‍රතිසන්දි කාලෙහිදී මේ ප්‍රතිසන්දි සිතෙන් නැත්නම් ප්‍රතිසන්දි විපාක වශයෙන් සිදු කරන යම් කටයුත්තක් වේ නම් ඒක තුට අවසන් කරනවා. ඒක ඉවරයි. ඊට පස්සේ ඒ සිත නැවතත් උපදිනවා. මේ సంతානය ඇසුරු කොට මේ නැවත නැවතත් උපදිනවා. වෙනසෙත් නැති අවස්ථාවක්. ඒ සිතට කියන්නේ භවාංග සිතයි. දැන් ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරන්නේ එක මොහොතක නැත්නම් එක චිත්තක්ෂණයක කාලයක. ඊළඟ චිත්තක්ෂණයේදී ඒකට ලැබෙන නම ප්‍රතිසන්දි සිත කියන්නේ භවාංග සිත. අනේ ඒකට භවාංග කියලා කියන්නේ භවයේ පැවැත්මට ඉවහල් වන සිතේ. ප්‍රතිසන්දිය ලබා දීම කියන්නේ භවයක පහළ වීම, ඇතිවීම. ඒ ඇති වූ භවය නොසිඳ පැවතගෙන යන්නේ මේ භවාංග සිත නිසා. ඒ නිසා ඒකට භවාංග භවයේ අවයවය අංගය ප්‍රධාන අවයවය කියන අර්ථයෙන් තමයි ඒකට භවාංග කියන නම දීලා. ඒ සිත නැවත නැවතත් උපදිනවා නැති වෙනවා උපදිනවා නැති වෙනවා. ඔය විදිහට පරම්පරා වශයෙන් පැවතගෙන යනවා. වෙනත් සිත් නූපදින විට. වෙන සිත් උපදින්නේ මේ ප්‍රතිසන්දි සිතේ ඉපදීම తాවකාලික වශයෙන් නැවත. එතකොටයි වෙන සිත්. ඒ ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කළ ඒ සිත භවාංග වශයෙන් උපදිනවා නම් ඒ භවාංග වශයෙන් ඉපදීමක් දැක්විය යුත්තේ ප්‍රවෘත්ති විපාක. ඒකත් ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දිය ඒක මොහොතයි නැත්නම් ඒක චිත්තක්ෂණයක කාලය. ඒ කටයුත්ත ඉවර කරනවා. ඊළඟට ඒ සිත නැවත නැවතත් උපදිනවා. එතකොට ඒට ලැබෙන නම භවාංග සිත. ඒ භවාංග සිතත් ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා. අනේ ඒ භවාංග වශයෙන් සිත පැවතගෙන යන නිසා තමයි ඒ සත්වයා ඒ භවෙහි ජීවත්ව සිටින්නේ. ඒ භවෙහි සිටින්නේ භවාංග සිතේ පැවතගෙන යාම නිසා. අනේ ඒ කාලය තුලදී තමයි ඇසට ගොදුරු වන රූපය නිසා චක්කු විඥානය උපදින්නේ. කනට ගොදුරු වන ශබ්දය නිසා සෝත විඥානය උපදින්නේ. නෑහට ගොදුරු වන ගන්ධය නිසා ඝාන විඥානය උපදින්නේ. දිවට ගොදුරු වන රසය නිසා ජීවහා විඥානය උපදින්නේ. කයෙහි ගැටෙන පොට්ටබ්බයන් නිසා කාය විඥානය උපදින්නේ. එතකොට නිරෙහි උපන් සතෙකුට නම් සත්‍යයකට නම්
ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මේවා බහුල වශයෙන්ම ඇතිවන්නේ අකුසල විපාක සිත්ම. ඒ සිත් වශයෙන් උපදින්නේ අකුසල විපාකේ. ඒ මොකද එහිදී දක්නට ලැබෙන දේවල් මෙහිදී මෙන් ප්‍රියමනාප දේ නොවේ. තමාව බියවත්තන, තමාට හිතේ කනස්සල්ල ඇති කරන, කනගාටු ඇති කරන, දුක උපදවන එහෙම දෙයක් දක්නට ලැබෙන්නේ, ආහන්නට ලැබෙන්නේ, ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ, රස වශයෙන් දැනගන්නට ලැබෙන්නේ, කයෙහි ගැටෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ නිතර දුක් දෙන සතර අපාය කියලා කියන්නේ. විශේෂයෙන්ම නිරේ අපායේ හැම තිස්සේම වාගේ තිරෙන්නේ ඔය දුකම. ඒ දුක්ඛ විපාක නැත්නම් අකුසල විපාක. ඒ අකුසල විපාක අතර දුකයි කියලාම පෙන්වලා තිබෙන්නේ කාය විඥානයේ පමණයි. අනිත් ඒවා දුක්ඛ කියන නාමයෙන් නෙවෙයි දක්වා තිබෙන්නේ උපේක්ෂා. ඒකත් සැලකිය යුතුයි. දැන් දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගාන විඥානයේ, જીවහා විඥානය. දැන් මේ පින්වතුන්ට වන් වැටහෙනවා ඇති. අප කැමැති, අපට ප්‍රියමනාප, අපි ඉෂ්ටසේ සලකන යම් කිසිවක් දක්නට ලැබුණා. ඒ වගේම අනිෂ්ට දෙයක් දක්නට ලැබුණා. ඒ දැකීම් වශයෙන් අපට උපදනා වූ සිත නිසා අමුතුවෙන් දැනෙන රිදීමක්, වේදනාවක් අපේ ඇසෙහි උපදින්නේ නැහැ. එහෙම එකක් ඇතිවන්නේ නැහැ. එහෙම උපදින ස්වභාවයක් නැහැ. දැන් අපිට දක්නට ලැබෙන්නේ අසුචි, මල මුත්‍ර, කුණු වෙච්ච දේවල් එහෙම අපේ ඇහැට දක්නට ලැබෙනවා. එතකොටද අපට උපදින්නේ චක්කු විඥානයේ කියන මේ සිත දැනීමක් ඇතිවන්නේ. නමුත් ඒ දැනීම උපදින්නේ හොඳ අරමුණක එල්බගෙන නෙවෙයි. ඒ අරමුණ නම් අනිෂ්ටයි, නරකයි, අප්‍රියයි, අමනාපයි. ඒ අනිෂ්ට අරමුණක එල්බගෙන අපට උපදනා වූ චක්කු විඥානය කුසල විපාකයක් නෙවෙයි. ඒකද අකුසල විපාක. අප විසින් නොදැකිය යුතු, දක්නට නොකැමැති නොඑක් දේ දක්නට ලැබෙනවා. ඒ අකුසල විපාක චක්කු විඥානයයි අපට එවේලේ උපදින්නේ. ඒ වගේම අමිහිරි ශබ්ද අපට අහන්නට ලැබෙනවා. ප්‍රියමනාප ශබ්ද පමණක් නෙවෙයි, අප්‍රිය, අමනාප, කඨෝර, බොහෝම නරක ශබ්ද අහන්නට ලැබෙනවා. සමහර විට තමාටම බලින ශබ්ද අපට අහන්නට ලැබෙනවා. එහෙම නැත්නම් අනුන්ට හෝ බලින ශබ්ද අපට අහන්නට ලැබෙනවා. ඒ අවස්ථා දෙකේදීම අපට උපදින්නේ සෝත විඥානය. නමුත් ඒ සෝත විඥානයෙන් අරමුණු කරන ශබ්දය ඉෂ්ට ශබ්දයක් නෙවෙයි. ඒ ඉෂ්ට ශබ්දයක් නොවන නිසා අපට ඒ සෝත විඥාන වශයෙන් උපදනා වූ විපාකසිත අකුසල විපාක සෝත විඥාන. ඒකද අප අතීතෙහි කර තිබෙන යම්කිසි අකුසලයකගේ විපාකයක් වශයෙන් උයි අපට ලැබෙන්නේ. දැන් එහෙම ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ අතුරෙන්, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ අතුරෙන් රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේවා රූප වශයෙන් වෙන් කරන. ඒවත් ඇතුළත් වන්නේ රූපස්කන්ධ කියන ගොඩට. ඒ රූපස්කන්ධ කියන ගොඩට ඇතුළත් වන රූප සියල්ලම රූපාරම්මණය කියන්නේ එකක්. රූපාරම්මණය, රූපායතනය, වර්ණ රූපේ කියන්නේ එකක්. ඒක කොටින් දක්වනවා නම් කිය යුත්තේ පාට වර්ණය. අපේ ඇහෙන් දැකගත හැක්කේ, ඇහැට ගොදුරු වන්නේ යමක ඇති වර්ණයේ පමණයි. වෙන මොනවත් ඇහි උපදනා වූ ඒ සිතින් ගන්නට බෑ, අරමුණු කරන්නට බෑ. වර්ණ රූපේ පමණයි අර. වර්ණයේ නැති දෙයක් නම්, කියන්නේ වර්ණය අපේ ඇහෙන් ගන්නට බැරි වූ වර්ණයක් නම්, බැරි වර්ණයක් නම් අපට ඒ දේ පෙනෙන්නේ නැහැ. දැන් අපිට වාතය පෙනෙන්නේ නැහැ. වාතය පෙනෙන්නේ නැත්තේ වාතය වර්ණයෙන් තොර වූ දෙයක් කියා දක්වන නිසා නෙවෙයි. වාතෙහි ඇති වර්ණය ගත හැකි විදිහට අපේ ඇස පිහිටා නැති බැරි. එහෙම නැත්නම්
වාතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත සතරින් ඇතිවන්නේ. මහා භූත සතර මෙතන තිබෙනවා. තනිකර වාතය කියලා කොටසක් නැහැ. ඒ හතර යම් තැනකද එතන තිබෙනවා වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන අනිත් හතර. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප 8 තමා අවිනිභෝග රූප කලාපය, සුද්ධාෂ්ටක රූප කලාපය කියන මේ නම් වලින් දක්වන්නේ. මේ 8න් තොර වූ කිසිදු රූප පිණ්ඩයක් කොහේවත් ලැබෙන්නේ නැහැ. කවර තැනක හෝ ලැබෙන රූප මේ 8න් යුක්තයි. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හතර එක් වූ තැන වර්ණයක් තිබෙනවා, ගන්ධයක් තිබෙනවා, රසයක් තිබෙනවා. ඒ වගේම ඕජාව මේ කියන හතරක් තිබෙනවා. අනේ වර්ණය තමයි පාටක. හැබැයි ඉතින් මේ වර්ණයේ වශයෙන් අපිට දක්නට ලැබෙන්නේ එක කලාපයක තියෙන වර්ණය නෙවෙයි. අපේ ශරීරය නිර්මිත වී තිබෙන්නේ රූප කලාප මහා රාශිය. ඒ සියල්ලේම තිබෙන වර්ණ සංකලනයක් තමයි අපේ ඇහැයින් අපි දක්න්නේ. ඒ අවස්ථාවේ වර්ණ ඒක පමණයි අපිට ඇහැට තියෙන්නේ. දැන් ඒක කාරණයක් හැටියට ගන්නවා නම් පාරේ යන රථයක් දිහා බලාගෙන සිටින කෙනෙකුට මොනවාද පෙරෙන්නේ? රථය එක එක තැන දිස් වෙනවා. එක එක තැනයි ඒක පෙරෙන්නේ. ඒ ගැනම විමසිල්ලෙන් සිටිනකොට අපිට පේනවා. ඒ කාර් එක තිබෙන තැනින් තවත් තැනක එහෙම වෙනත් තැන්වල පෙරෙනවා. ඒක යනවයි කියන එක ඇහැට පෙනෙන්නත් නෙවෙයි. ඇහැට යන එක පෙනෙන්නේ නැහැ. ඇහැට පෙනෙන්නේ රත්නය කියන්නේ ඒ වර්ණය. ය අපිට පේනවා එක එක තැන පේන. ඒ අනුසාරයෙන් අපිට ඇතිවන මනෝද්වාරික තවත් සිත් තිබෙනවා. තදනුවත්තක මනෝද්වාරික චිත්ත වීති කියලා. ඒ සිත් වලිනුයි මේ යන බව निराකරණය කරගන්න. නමුත් ඇහැට ඒ ශක්තිය නැහැ. ඇහෙන් දකින්න එකයි. ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයට අර ශක්තිය නැහැ. මේක යනවයි මේ ආදි වශයෙන් ඒ ඔක්කොම විමස ගන්නට, निराකරණය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ඇසේ උපදනා වූ ඒ සිතට. ඒකට ඒ චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයට අනුරූපව නැත්නම් අනුකූලව ඊට පස්සේ උපදනවා තව සිත්. ඒවා ඒකම චිත්ත වීතිය නෙමෙයි, ඊට පස්සේ ඇතිවන චිත්ත වීතිය. ඒ චිත්ත වීති වලින් තමයි තේරුම් ගන්නෙ මේ යනවා. දැන් ඒක පෙන්නට හැකි මම අත එසෙව්වොත් ඒ ඔසවපු අත මේ පිළිතුරට පෙරේ. ඒ එසවු අත ටිකක් එහාට කරමින් පහත එළන විට මොකද්ද පෙනෙන්නේ? ඒ අතම එක් තැනක පෙනෙන එකයි කරන්නේ. ඇහැට නම් පෙනෙන්නේ. ඒ අනුසාරයෙන් සිතින් සිතා ගන්නවා. ඒ කියන්නේ මනෝද්වාරික සිත් වලින් දැනගන්නවා. මේ අත ඔසවලා ඊළඟට අත පහතට හෙලනවා. ඒ චක්කු විඥාණයෙන් දැනගත හැක්කේ වර්ණ රූපය. ඉතින් මේ වර්ණ රූප වශයෙන් ඉදිරිපත් වන ඒ අරමුණ ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ කියන කොටස් තුනකට සාමාන්‍යයෙන් බෙදෙනවා. ඉතින් ඉෂ්ට අනිෂ්ට කියන මේ දෙක අනුව තමයි මේ කුසල විපාක අකුසල විපාක වශයෙන් ඇතිවන්නා වූ සිත බෙදෙන්නේ. ඉෂ්ඨාරම්මනේ අනිෂ්ඨාරම්මනේ. ඉතින් ඒක කොහොමද නියම වෙන්නේ? ඉෂ්ඨාරම්මනේ අනිෂ්ඨාරම්මනේ කියන මේක කොහොමද නිගමනය කරන්නේ? ඒ ඉෂ්ඨාරම්මන බව හා අනිෂ්ඨාරම්මන බව සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීමේ හැටියටයි ගත යුතු තිබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් සැලකෙන විට අපි බලමු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශරීරය පිළිබඳව සඳහන් වන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා 80 ව්‍යංජනයන්ගෙන් යුක්ත වූ දුටුවන් සිත් පිනවන රූප సౌందර්යයක් බුදුරජාණන් වහන්සේ තිබුණා.
ඒ නිසා කවර කෙනෙකුන් හෝ බුදුරජාණන් වහන්සේගේ ඒ රූප ශරීරයේ දක්නේ නම් ඒ දක්නා තැනැත්තාට උපදනා වූ චක්කු විඥාන සිත කුසල විපාක චක්කු විඥාන සිත කුසල විපාක. එහෙත් සමහර තීර්ථකයන් සිටියා බුදුහාමුදුරන්ව දැක්ක හැටියේම වුණට මහත් තරහාවක් එහෙම උපදිනවා නොදැකිය යුතු දෙයක් දැක්කයි. නොදැකිය යුතු කෙනෙක් දැක්කයි නොදැකිය යුතු දෙයක් දැක්කයි කියලා තරහාට ඇති කරගන්නවා. ඒ මොන කරුණක් නිසාද? මේ රූපයේ තිබුණ අනිෂ්ඨකම නිසා නෙවෙයි. තමාගේ විපරීත දර්ශනය නිසා. තමාගේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ නිසා ප්‍රියමනාප දෙයක් දැක හෝ කෙනෙකු තරහ වෙන්නට පුළුවන්. අකුසල් උපදවා ගන්නට පුළුවන්. ඒක කාරණයක් නෙවෙයි. මෙතන මේ निराකරණය කර ගන්නට ගත යුතු වන්නේ ඒ අරමුණ දැනගැනීමින් උපන්නා වූ චක්කු විඥානය කුසල විපාකයක්ද අකුසල විපාකයක්දයි කියන එක. අකුසල විපාක චක්කු විඥාන උපදන අවස්ථා තිබෙනවා. ඊට අනතුරුව උපදනා වූ කුසල් සිත් වලට ඒ හේතු වෙනවා. දැන් බලමු මල සිරුරේ. මල සිරුර අපි ඒකට කියන්නේම වික්ෂුන් වහන්සේ එහෙමනම් අසුභ දර්ශනය සඳහා යනවා. අසුභයක් මල සිරුර කියන්නේ ඒකාහමතංවා, ද්විහමතංවා, තීහමතංවා ආදි වශයෙන් දැක්වෙන්නේ. නැරි දවසක් ගිය, දෙදවසක් ගිය, තුන් දවසක් ගිය ඒ විදිහේ මල සිරුරක්. ඒක ප්‍රිය දර්ශනයක් නෙවෙයි. අසුභයක්. ඒ නිසා ඇතිවන චක්කු විඥානයේ දක්මින් උපදනා චක්කු විඥානය කුසල විපාකයක් කියන්නට බෑ. ඒ නිසා කෙනෙකුට කුසල් සිත් උපදවා ගන්න. ඒ පසු ඇතිවන සිත්. දැන් අට කැබල්ල දැක අට්ටි සංඥා අට්ටික සංඥාව උපදවන කෙනෙක් උපදවා ගන්න කෙනෙක් ඒ දකිමින් ඇතිවන්නා වූ චක්කු විඥාන සිත නම් අකුසල විපාක වෙන්නට ඕනේ. අකුසල විපාක චක්කු විඥාන. නමුත් ඒ ආරමුණු කර කුසල් සිත උපදවා ගන්නට පුළුවන්. දැන් එහෙමනේ අහම්පික්ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති කියලා ඒ භාවනාවේ සඳහන් කරන්නේ. මගේ මේ ශරීරයන් මේ ස්වභාවය ඇති එකකි. එවං ධම්මෝ එවං භාවී මේ ස්වභාවයට පැමිණෙන්නේ ඒතං අනතීතෝ මේ ස්වභාවය ඉක්ම වූවක් නොවේ කියලා. එහෙම ඇති වෙන්නේ එතකොට කුසල සිත් Tamanට උපදින. නමුත් චක්කු විඥානය අකුසල විපාකයක්. අනේ මේ විදිහට අරමුණ පිළිබඳව සාමාන්‍ය ලෝකයා සලකන හැටියටයි ඒ ඉෂ්ඨ අනිෂ්ඨ බව තීරණය කරගත යුතු වන්නේ. දැන් කෙනෙකු කවුරුවත් පිළිගන්නේ නැහැ. කාහට හරි තරහා ගිහින් තවත් කෙනෙකුට සැරෙන් කතා කරන එක ඉෂ්ඨ ශබ්දයක් කියලා. ඒක ඉෂ්ඨ ශබ්දයක් කියලා පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ ශබ්දයක් අපට ඇහෙනවා නම් ඒක අකුසල විපාක. සෝත විඥාන. ඒ වගේම ප්‍රියමනාප දෙයක් Tamanට නෙවෙයි තව කෙනෙකුට හෝ කතා කරනවා අපට ඇහෙනවා නම් ඒක කුසල විපාක සෝත විඥාන. එතකොට උපදින. අපටම ගෙනත් දුන්නත් නුදුන්නත් අහක තිබෙන හෝ ප්‍රියමනාප ගන්ධයක් නම් අපේ නැහැකුවරේ වැඩි අපට දැනගන්නට ලැබෙන්නේ. එතකොට අපට උපදිනේ කුසල විපාක ධාන විඥානය. එහෙම නෙවෙයි. අහක තිබෙන අල්ලපුවත් එක තිබෙන. නැත්නම් අසල තැනක තිබෙන දුර්ගන්ධයක් නම් අපේ නැහැකුවරේ ඇවිත් වැඩි අපට ඒ ධාන විඥානය උපදින්නේ. එතකොට උපදනා ධාන විඥානය අකුසල විපාක ධාන විඥානය. කුසල විපාක නෙවෙයි. ඒ අකුසල විපාකෙ උපදීමට හේතු වන අකුසල් අප කරපු අකුසල් අතීතයේදී කරන ලද අකුසල් අනන්තයි අප්‍රමාණයි. ඒ වයින් එකකින් අපට මේ විපාකයේ උපදවන. ජීවහා විඥානය ඒත් එහෙම. ඒ රස වශයෙන් මිහිරි රස තිබෙනවා අමිහිරි රස. ඒ මිහිරි රසක් දැනගැනීමෙන් උපදනා වූ ජීවහා විඥානය කුසල විපාක වන අතර අමිහිරි දෙයක් දැනගැනීමෙන් උපදනා වූ ජීවහා විඥානය අකුසල විපාක. පොට්ටබ්බේ නම් තේරුම් ගැනීම ලේසි. පොට්ටබ්බේ තේරුම් ගන්නට පුළුවන්. කුඩා කල
කාලය ගැන මතක් කරගත හැකි අපට අපේ මව්පියන් අපේ හිස පිරිමදින අවස්ථා හැමකාරී එහෙම අවස්ථාවලදී අපේ ශරීරයට අපට දැනෙන්නේ සුඛ ස්පර්ශයක් සැපක්. එතන ඇති වෙන්නේ සුඛ සහගත කාය විඤ්ඤාණ. සුඛ සහගත කාය විඤ්ඤාණ. ඒ අතින්ම අපට ඩොක්කක් ගන්න ඕනේ. එතකොට අපට ඇතිවන්නේ දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. දුක්ඛ සහගත. වේවැලක් අරගෙන අපට ගැසුවොත් ඒ වේවැල් පහර කන අවස්ථාවේදී අපට උපදනා වූ කාය විඤ්ඤාණය දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. ඊළඟට තෙල් ටිකක් අරගෙන අපේ ඇඟේ අතුල්ලමින් මේ පිරිවැද්දොත් පිරිවදින අවස්ථාවේදී අපට උපදනවා සුඛ සහගත කාය විඤ්ඤාණය. ඒකට තවත් ඉඩ දීදී අපි ඔහි ඉන්නේ. අන්න එහෙම ඒ කාය විඤ්ඤාණය සුඛ සහගත දුක්ඛ සහගත කියන මේ දෙකට වැටෙනවා. සුඛ සහගත හෝ දුක්ඛ සහගත. අපි නොකඩති අපට පීඩාගෙන දෙන ස්පර්ශයක් වුවහොත් ඒක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය අපට උපදින. අපට ප්‍රියමනාප අපට සැපක් ගෙන දෙන ස්පර්ශයක් නම් දැනෙන්නේ ඒ සුඛ සහගත කාය. අන්න මේ විදිහට අකුසල විපාක චක්කු විඤ්ඤාණය, අකුසල විපාක සෝත විඤ්ඤාණය, අකුසල විපාක ධාන විඤ්ඤාණය, අකුසල විපාක ජීවහා විඤ්ඤාණය, අකුසල විපාක කාය විඤ්ඤාණය කිය අකුසල විපාක පංච විඤ්ඤාණ තිබෙනවා. ඒ විඤ්ඤාණ පහක්. එයින් හතරක්ම වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. උපේක්ෂා කියන්නේ හොඳත් නොවන නැත්නම් සැපත් නොවන දුකත් නොවන මධ්‍යස්ථ වේදනාව. ඒකයි උපේක්ෂා කියන්නේ. කාය විඤ්ඤාණය නම් දුක්ඛ දුකයි. දුක්ඛ සහගත කාය. ඒ අකුසල විපාක පැත්ත. කුසල විපාක ඊළඟට දැක්වෙනවා කුසල විපාක චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී පහ. එයින් අර අකුසල විපාක වලට කීවා වගේම කුසල විපාක වල උපේක්ෂා සහගත චක්කු විඤ්ඤාණය. හොඳ අරමුණක් දක්නට ලැබුණත් ඒ ලැබෙන චක්කු විඤ්ඤාණය කුසල විපාකයක් වුවත් එහි යෙදෙන වේදනාව උපේක්ෂාවම මධ්‍යස්ථ වේදනාව. ඒ වගේමයි උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය. දැන් මේ පින්නතුන් මා කියන දේ අසමින් සිටින. ඒ ඇසීම් වශයෙන් මේ පින්නතුන්ට උපදනා වූ සෝත විඤ්ඤාණ සිත් සියල්ලම කුසල විපාක සෝත විඤ්ඤාණ. කුසල විපාක සෝත. ඒක උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය. කුසල විපාක වශයෙන් ලැබෙන්නේ. ඒ ගහන විඤ්ඤාණය ප්‍රියමනාප සුවඳ ආග්‍රහණය කරමින් නම් උපදින්නේ. ඒක කුසල විපාක ගහන විඤ්ඤාණය. එයද උපේක්ෂා සහගත මධ්‍යස්ථ වේදනාවෙන් යුක්තයි. රස දැන ගැනීම වශයෙන් අපට දැනෙනවානේ දිවෙහි ගැටෙන තිත්ත කටුක මధుර ඔය ආදී වශයෙන් රස තිබෙනවා. ඇඹුල් ඔය රස. ඔය රස දැනෙන අවස්ථාවේදී උපදනා වූ සිත තමයි ජීවහා විඥානය. ඒක අනිෂ්ඨ රසක් වේවා ඉෂ්ඨ රසක් වේවා උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. එතකොට මිහිරි රසක් විඳින්නම් මේ සිත උපදින්නේ ඒක කුසල විපාක ජීවහා විඥානය. කය පිළිබඳව තමයි පැහැදිලි හොඳටම ඒ ලැබෙන වේදනාව එක්කෝ දුක්ඛ නැත්නම් සුඛ කියන මේ දෙකෙන් එකටයි වෙන්නේ. දුක්ඛ වේදනාව වුවහොත් ඒක අකුසල විපාක කාය විඥානය. සැප වේදනාව වුවහොත් ඒක කුසල විපාක කාය විඥානය. කුසල විපාක කාය විඥානයේ සුඛ සහගත කාය විඥානයේ අකුසල විපාක කාය විඥානයේ දුක්ඛ සහගත කාය. ඉතින් දැන් බලන්න දැන් සමහර විට අපට නොයෙක් රෝග හැදෙනවා. සමහර රෝග හැදුනම ඒ රෝගය සුව වෙනතු ශරීරයට මහත් දුක් වේදනා ඇතිවනවා. දුක් වේදනා. හිස රුදාව කියන එක. දතේ රුදාව, දතේ කැක්කුම, බඩේ කැක්කුම, ඔය ආදි වශයෙන් නොයෙක් කැක්කුම් වේදනා අපට උපදිනවා. ඒක කොහොම උපදන අවස්ථාවලදී අපට ඇතිවන සිත ඒ දැනීම වශයෙන් උපදනා වූ සිත දුක්ඛ සහගත කාය විඤ්ඤාණය.
ඒ දුක්ඛ සහගත කාය විඥානේ නම් ඒක අකුසල විපාකයක්. ඒකට අප අතීතයේ කරපු අකුසල් තිබෙනවා. ඒ අකුසල් නිසායි මේක නාම. ඒ චක්කු විඥානය තව දිනවා සම්පටිච්ඡන සම්තීරණ කියන ඒ විපාක සිත්. ඒවා අකුසල විපාක. කුසල් සිත් උපදී භාවනාවේ ඒක භාවනාව නෙවෙයි. ඒ සිත් ඒ චක්කු විඥානාදී සිත් භාවනා නෙවෙයි. ඒක දකින්නේ. භාවනා සිත වන්නේ ජවන් සිතනේ. ඒ ජවන් සිත කුසල් සිත. ඒක අපිට ඉදිරියට කියන්නට ලැබෙන කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල් සිත්. නමුත් අර දක්නා විට ඒ දකින්න දේ අප්‍රිය අමනාපකයක්. ඒ දේ දක්නට ලැබෙන්නේ අකුසල විපාකයක්. වශයෙන් අකුසල විපාකයක්. ඒ වශයෙන්ුයි ඒ සිත උපදී. ඒ වගේ තමයි දැන් අමිහිරි ශබ්ද අසන්නට ලැබෙන අකුසල විපාක. අමිහිරි ගන්ධ, අමිහිරි රස, අමිහිරි පොට්ටක්. ඒවා දක්නට, අසන්නට, ආග්‍රහණය කරන්නට, රස දැනගන්නට, ශරීරෙහි ගැටෙන පොට්ටබ්බ වශයෙන් දැනගන්නට ලැබෙන්නේ අකුසල කර්ම නිසා. ඒ නිසා ලැබෙන විපාකයි මේ. ඒ වගේම ඒවා ඉෂ්ඨ නම්, ඉෂ්ඨ රූප, ඉෂ්ඨ ශබ්ද, ඉෂ්ඨ ගන්ධ, ඉෂ්ඨ රස, ඉෂ්ඨ පොට්ටබ්බ. ඒවා ගනිමින් උපදනා වූ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේවා කුසල විපාක. ඔකයි තියෙන වෙනස. එතකොට අපි අකුසල විපාක 7 ගැනයි කිව්වේ. ඒ 7ෙන් මුලින්ම අප කතා කළේ අන්තිමට කියන සිත ගැන. ප්‍රතිසන්දි විපාකය දැක්විය යුතු හේතු. ප්‍රතිසන්දි විපාක වශයෙන් කවර හෝ අකුසලයක ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන සිත් තිබෙන්නේ එකයි. ඒක තමයි අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ණයකු පොළොංගෙකු ආදී වශයෙන් බඩගා යන සතෙක් වේවා, බල්ලෙකු බලලෙකු ආදී වශයෙන් ඉබඳු සතෙක් වේවා, නිරෙහි නිරිසතෙක් වේවා, പ്രേත යන් වශයෙන් പ്രേත ලෝකයේ പ്രേත අපායේ උපදින പ്രേතෙක් වේවා. ඒ කාහට වුවද මේ අකුසලයක් නිසා ලැබෙන ඒ ප්‍රතිසන්දිය සිත වශයෙන් උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ඇතිවයි ලැබෙන්නේ. ඒ සිත තමයි වෙනත් සිතක් අහේතුක ප්‍රතිසන්දි අකුසල විපාක අහේතුක ප්‍රතිසන්දියක් වෙන ඒ අකුසල විපාක ප්‍රතිසන්දි වන්නේම උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. එයට සමාන තව කුසල විපාකයකුත් තියෙනවා. හේතුක කුසල විපාක. ඒක අපි ඊට පස්සේ කියනවා. මේ අප කීවේ අකුසල විපාක ගැන. අකුසල විපාක සිත් 7ක් තිබෙනවා. අකුසල් සිත් නම් 12ක් තිබෙනවා. ඉතින් මේ අකුසල් සිත් 12 තමයි අපට ඊට සුදුසු ඊට අනුරූප වන පරිදි ඒ අවස්ථාවලදී අප කරන අකුසල කර්මවලදී අපට උපදින. දැන් සොරකම් කරන විට කෙනෙක් කුසල් සිතකින් සොරකම් කරන්නේ නැහැ. සොරකම් කරනකොට උපදින්නේ අකුසල් සිතක්. ඒ අකුසල් සිත ඇතැම් විටක ලෝභ මූල සිතක් විය හැකි, ඇතැම් විටක ද්වේෂ මූල සිතක් විය හැකි. තමයි සොරකම කරන්නේ දැන් කාගෙන් හරි කඩා වඩා ගැනීම, බලහත්කාරකම් කරන ලබා ගැනීම වුවත් ඒකත් ඇතුළත් වන්නේ සොරකම. එතකොට එහෙම සොරකම් කරන විට කෙනෙක් තරහ කරනවා නම් එතකොට ද්වේෂ මූල සිත. නැත්නම් ලෝභය මුල් වෙලා කරනවා නම් ඒක ලෝභ මූල සිත. ඒ කොයි එකකින් සිදු කළත් මේ සොරකම් කිරීමේ පාපය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹුණොත් ඒ එළඹුණු සොරකම් කිරීමේ පාප කර්මය නිසා ඔහු අපාහි අපි ගනිමු නිරේහි උපදිනවා කියලා. ඒ නිරේහි උපදනා විට ඔහුට ලැබෙන විපාක සිත වලියේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඊළඟට මේ කර්මයෙන් උපදවපු ඒ විපාක ස්කන්ධය ඒවට කියනවා විපාක ස්කන්ධ කියලා. විපාක ස්කන්ධය කියන්නේ සිතත් ඒ සමග උපදනා චෛතසික. ස්කන්ධ වශයෙන් ගත්තම
ඒ සිතත් ඒ සිතේ ඇතිවන වේදනාව, ඒ සිතේ ඇතිවන සංඥාව, ඒ සිතේ ඇතිවන ඉතිරි චෛතසික. ඒවා තමයි වේදනා සංඥා සංඛාර කියලා දක්වන්නේ. සිත. එතකොට සිතත් වේදනාවත් සංඥාවත් චේතනාව ප්‍රධාන කොට ඇති ඉතිරි චෛතසික කියන මේවා තමයි සතර නාමස්කන්ධ කියන්නේ. ඒ සතර නාමස්කන්ධයන් තමයි විපාක ස්කන්ධයෝය කියලා කියන්නේ. මේ විපාක සිතට සම්බන්ධ ඒවා ගෙන. විපාක සිත උපදින්නේ තනි සිතක් හැටියට නෙමෙයි. ඒ සිතේ තිබෙනවා චෛතසික. එතකොට මේ සිතයි චෛතසිකයි කියන ඔක්කොම එකතු කොට කියනවා විපාක ස්කන්ධ කියලා. ඒ චෛතසික බෙදෙනවා ස්කන්ධ තුනකට. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ. විපාක සිත ඇතුළත් වන්නේ විඥාන ස්කන්ධ. එතකොට මේ විපාක සිතක් යම් තැනක ලැබෙනවා නම් ප්‍රතිසන්දි වශයෙන් අර විපාක දීමට එළඹ සිටි කර්මයේදී විපාක වශයෙන් උපදනා වූ විපාක ස්කන්ධයි. එතකොට මේ විපාක ස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සතරටයි සීමා ගන්න. තව එක ස්කන්ධයක් අඩුයි. මොකක්ද ඒ අඩු ස්කන්ධය? රූප ස්කන්ධය. දැන් එතන රූපත් ලැබෙනවා. නමුත් මේ රූප වලට කියන්නේ නෑ විපාක කියන නම. ඒක මතක තබා ගන්න. රූප වලට විපාක කියන නම ලැබෙන්නේ නෑ. ඒ රූපත් මේ විපාක ලැබුණා වගේම ඒ රූපත් කර්මය නිසායි ලැබෙන්නේ. ඒ රූපත් ලැබෙන්නේ කර්මය නිසා. නමුත් ඒ රූප වලට කියන්නේ නෑ විපාක කියලා. එන ඒවට මොනවද කියන්නේ? ඒවට නම් දෙකක් පාවිච්චි කරනවා. එක නමක් තමයි කර්මජ රූප කියන්නේ. කර්මජ රූප. අනිත් නම තමයි කටත්තා රූප. කර්මජ රූප, කටත්තා රූප කියන නම් දෙකක් තිබෙනවා. ඒ කර්මය නිසා ඇතිවන රූපවලට, කර්මයෙන් උපදවන රූපවලට කියන නම. දැන් අපි ගනිමු නිරෙහි උපන් නිරිසතාටත් දේවදත්ත ස්තවිර යම් පිළිබඳව කියන්නේ යොදුන් ගණනක් උස ශරීරයක් ලැබුණයි කියලා. ඒ ශරීරෙහි ඇස් කන් නාසාදී මේ අවයව තිබෙනවා. ඒ ඉන්ද්‍රියයන් තිබෙනවා. ඒ වගේම සිත ඇතිවීමට සුදුසු එනතන සිත ඇතිවන ප්‍රධාන ස්ථානයේ වශයෙන් අභිධර්මයේදී ඉගැන්වෙන වක්ත රූපයේ තිබෙනවා. ජීවත් වීම වශයෙන් ජීවිතයක් පවතින කෙනෙක් ඒ ජීවිතේන්ද්‍රිය තිබෙනවා. ඒවට ඒ ඔක්කොටම කියන්නේ කර්මජ රූප. චක්ඛු, සෝත, ඝාන, જીවහා, කාය, ඉත්තිභාව, කුම්භාව, ජීවිත, හදය කියලා රූප 9ක් තිබෙනවා. චක්ඛු කියන්නේ මේ පෙනීම, දැකීමට ඉවහල් වන ප්‍රසාදයට කියනවා චක්ඛු. ඒකට චක්ඛු ප්‍රසාද කියලා කියනවා. ඇසීමට උපකාර වන අසන සිට පහළ වන වන්නේ යම් වස්තුවක් ඇසුරු කොට නම් ඊට කියනවා සෝතප්පසාද. ඒද ගඳ සුවඳ දැන ගැනීමේ සිත උපදනා තන වශයෙන් දැක්වෙන ගාහනප්පසාද. රස දැනගන්නා සිත උපදනා ස්ථානයේ වශයෙන් දැක්වෙන જીවහා ප්‍රසාද. ශරීරෙහි ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීම වශයෙන් උපදනා වූ ඒ කාය විඥානයේ උපදනා කාය ප්‍රසාද කියන මේ පහ. ඒවට කියනවා ඉන්ද්‍රිය පසෙයි කියලා. ඒවා ප්‍රසාද පහ. ඊළඟට සත්වයන්ගේ තිබෙනවා ස්ත්‍රී පුරුෂ භේදය. ස්ත්‍රියක්ය පුරුෂය. ඒද කර්මය නිසා ඇතිවන රූපයක් නිසායි සිදුවන්නේ. ඒකට කියනවා භාව රූපය. ඉත්ති භාව රූපය, කුම් භාව රූපය. ඒද මුළු ශරීරෙහිම පැතිර පවතින එකක්. මුළු ශරීරෙහි පැතිර පවතින. ඉත්ති භාව රූප, කුම් භාව. අනික තමයි මේ කර්මජ රූප හැමකටම කර්මජ රූපේ කියන ඒවත් පහළවන්නේ මිටි මිටි වශයෙන්, කලාප කලාප වශයෙන්. ඒ හැම කර්මජ කලාපයකම තියෙනවා ජීවිතය. ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ කර්මජ කලාපය පාලනය වන්නේ ඒකේ. ජීවිතේ දැන් අපි ජීවත් වෙනවා කියන්නේත් මේ ජීවිතේන්ද්‍රිය නිසා. ඒ ජීවිතේන්ද්‍රිය. අනික තමයි සිත ඇතිවන ප්‍රධාන ස්ථානයේ වශයෙන් දැක්වෙන වස්තු රූපය. වස්තු රූපය.
මෙන්න මේ කර්මජ රූප 9ක් තිබෙනවා. ඒ වාට කියන්නේ කර්මජ රූප, එහෙම නැත්නම් කටත්තා රූප. ඒවත් ලැබෙනවා ප්‍රතිසන්දිය ගන්නා විටම ඇතැම් තැන්න. ඒ කියන්නේ දැන් නිරේහි නම් මේ සියල්ලම එකවර ලැබෙනවා. සිතයි කයයි දෙකම අඩුවක් නැතුව ඕපපාතික ප්‍රතිසන්දිනේ තියෙන්නේ එකවරම ලැබෙනවා. අපට නම් එහෙම ලැබෙන්නේ නැහැ. අපි මව් කුසක පිළිසිඳ ගන්නා විට ඒ රූප සියල්ලම සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. කර්මජ රූප අතුරෙන් සමහරක් පමණයි අපට ලැබෙන්නේ. මව් කුස පිළිසිඳ ගන්නා සත්වයකට ලැබෙන්නේ කාය භාව කාය දසක භාව දසක වත්තු දසක කියන මේවා. එතකොට එතන තියෙනවා ජීවිතේන්ද්‍රිය. කාය දසකේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත කාය. එතන කලාපයක් තියෙනවා. දසක කලාපයක්. 10 මිටියක්. භාව දසකේ ලැබෙනවා ස්ත්‍රියෙක් නම් පුරුෂයෙක් නම් එතන තිබෙනවා භාව දසකයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඉත්ති භාව එහෙම නැත්නම් පුම් භාව ජීවිත. එතන භාව දසක කලාප. වත්තු දසක කලාපයේ කියනවා මේ සිත ඇතිවෙන්නට සුදුසු තැන ඇටියට පහළවන ඒ රූපය සහිත වූ කලාපය. ඒකත් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත වත්තු. එහෙම කලාප තුනක්. සමහරෙකුට භාව දශකයේ නැතිවයි සමහරෙකුගේ පහළ වීම. මව් කුස පිළිසිඳ ගන්නා සත්වයෙකුවත් සමහරෙක් භාව දශකයේ නැතිව උපදින. එතකොට මේ අභාවකයා කියන නමක් තිබෙනවා. ඒ නම තමයි නපුංසක කියලා. එහෙම අයත් උපදිනවනේ. භාව රූපේ නැතිව උපදිනවා. මෙන්න ඒ මව් කුස මේ ඕපපාතික ප්‍රතිසන්දි ගන්න අයට මේ කලාප සියල්ලම අර කලින් කියපු චක්කු සෝත ගාන ජීවහා කාය භාව වස්තු ජීවිත කියන ඒවා කොහොම එකවර දැන් ඒවා කර්මය නිසා මේ ලැබෙන ප්‍රතිසන්දිය වශයෙන් විපාකයක් ලැබුණානේ. ඒ විපාකය යම් කර්මයක විපාකයද මේ කර්මයේ නිසාම තමයි අර කර්මජ රූප ලැබෙන්නේ. නමුත් ඒ කර්මජ රූප වලට කියන්නේ නැහැ විපාක කියලා. ඒවට කියන්නේ කටත්තා රූප නැත්නම් කර්මජ රූප. විපාකසිත ආයේ චෛතසික වලට කියනවා විපාකස්කන්ධ. ඒකයි දැනගත යුතු වෙනස. ඉතින් ඒ විපාකස්කන්ධය අකුසල විපාකස්කන්ධ තිබෙනවා කුසල විපාකස්කන්ධ. දැන් මෙතෙක් වෙලා අපි කතා කළේ අකුසල විපාකස්කන්ධ. ඇතන් විටක කුසල විපාකස්කන්ධත් දැක්වීමට කරුණු කිව්වා. ප්‍රධාන වශයෙන් අප කතා කළේ අකුසල විපාකයන් ගැන. ඒ අකුසල විපාක කොටස් දෙකකට අපි ඉගෙන ගත්තා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. අකුසල විපාක අතර ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන සිත් තිබෙන්නේ එකමයි. ඒ තමයි උපේක්ෂා සහගත සම්තිරණ සිත්. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත්. එතකොට සතර අපායෙහි උපදනා වූ මේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබී පහළ වෙන ඒ හැම සත්වයෝම දක්වනුයේ එකම නම. මොන නමකින්ද? ඒ අයට කියනවා අහේතුක ප්‍රතිසන්දිකයෝ යකි. ඒ අය අහේතුක ප්‍රතිසන්දික. මක්නිසාද? ඔවුන්ගේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුනෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. ලෝභ, දෝෂ, මෝහ කියන මේ හේතු තුන ගැන නම් කතා නැහැ. මක්නිසාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මේ හේතු තුන අකුසල හේතු මිසක කවදාවත් ඒවා විපාක හේතුවත් ක්‍රියා හේතුවත් වෙන්නේ නැහැ. විපාක සිතකවත් ක්‍රියා සිතකවත් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ හේතු තුන අතුරෙන් එකක්වත් උපදින්නේ නැහැ. ඒ නිසා ඒ විපාක සිතක් ගැන කතා කරන විට මේ ලෝභ, දෝෂ, මෝහ කියන තුන අයින් කරලායි කතා කරන්නට වෙන්නේ. විපාක සිත්වල මේවා උපදින්නේ නැති බැරි. එතකොට මේ විපාකය ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන අතුරෙන් කීපයකින් යුතු වූ සිතක් කර්ම වශයෙන් ලැබී
එහි විපාක වශයෙන් නම් මේ ප්‍රතිසන්ධිය ඇතිවන්නේ. ඒ කියන්නේ අකුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණේ කියවේ. එහෙම ප්‍රතිසන්ධියක වුවත් මේ ලෝභ දෝෂ මෝහ උපදින්නේ නැහැ. ඒක මතක තබා ගන්න. වෙන එකක් තබා ඒ අකුසල විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසන්ධි සිතක කිසිදු අකුසල ධර්මයක් නැහැ. අකුසල් කියන ඒවා උපදින්නේම අකුසල ධර්ම උපදින්නේම අකුසල් සිතක පමණයි. විපාක සිතක ඒව නැහැ. නමුත් ඒ අකුසලයේ විපාක වෙනවා ඒක. ඒ අකුසලයේ විපාක බැවින් කුසලයේ තියෙන කුසල විපාකයේ තිබෙන ශක්තිය ඒ අකුසල විපාකේ නැහැ. එහෙම වුණා. ඒ අකුසල විපාක සිතේද අකුසල ධර්ම නැති නිසා ඒ අකුසල විපාක ප්‍රතිසන්දියක් ගත්ත තැනැත්තෙකුගේ වුවද භවාංග සිත ගැන කියන්නට තිබෙන්නේ පබස්තරයි. මේ පිළිතුරු අහලා තිබෙනවනේ පබස්තර.